සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනාලිය ආරච්චි. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුනි. වතුකම්කරු දෛනික වටුප රුපියල් 1000යි. පඩිපාලක සභාව තීරණය කරයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දෙදින සංචාරයක් සඳහා 23 වෙනිදා දිවයිනට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් එම පක්ෂයේ නොවන කිසිවෙකුට තීන්දුව తీරගත නොහැකි බව පක්ෂ නායකත්වය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවට එරෙහි දුර්මත බැහැර කරන්නයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා එක්සත් ජනපද පාර්ශ්වකරුවන්ට දැනුම් දෙයි. මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණ මර්ධනයට දැඩි පියවර. වතුකම්කරු වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට පඩිපාලක සභාව තීරණය කරයි. වතු වෘත්තීය සමිතිය සහ වතු හාපදුන්ගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති තේසා රබර් සඳහා වන පඩිපාලක සභාවලදී මෙම තීරණය ලැබෙන බව නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා පවසයි. 5 වසරකට ආසන්න කාලයක් වතුකම්කරු සිය දෛනික වැටුප ඉහළ නැංවීම ලෙස ඉල්ලීම් කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මේ වැටුප් ඉහළ නැංවීමට ප්‍රතිඥා දී තිබුණි. ගාලමුද්‍ර පිටියේ යෙදුවන ආදර්ශ වෙළඳ කුටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නිරීක්ෂණයට ලක් වෙයි. ගාලමුද්‍ර පිටිය කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස මේ වෙළඳ කුටි දිකරේ. නාවික හමුදාය වෙළඳ කුටි නිර්මාණය කර ඇත. ගාලමුද්‍ර පිටියට ආකර්ෂණීය පෙනුමක් ලැබෙන ආකාරයට වෙළඳ කුටි දිකිරීම අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදිනක සංචාරයක් සඳහා මේ මාස 3 වෙනිදා දිවයිනට පැමිණෙයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා 24 වන බදාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇමතිවරණ නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හීරත් මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙසේ පාර්ලිමේන්තුව අමතනු ඇත. පසුගිය වසරේ කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය දිනේෂ් කුමාරදින මහත්වරුන් ඇතුළු පිරිසක් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිතයි. දිරට අතවදී සමතා ශක්තිමත් කර ගැනීම සංචාරය අරමුණයි. දකුණු ආසියානු කලාපයේ ආරක්ෂාව, සාමය හා ස්ථාවරත්වය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙරට නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මේ වන විට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයින් 69348 දෙනෙකු වාර්තා වී තිබේ. සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 64141ක් බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවෙන් මරණ 356ක් වාර්තා වෙයි. මේ අතර මෙරට කොරෝනා ආසාදිත සිදු වයස්ගත මරණය ඊයේ වාර්තා විය. එසේ මිය ගොස් ඇත්තේ ගාල්ල කිරිමංගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 103 කාන්තාවකි. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව යලි ඉහළ ගොස් තිබේ. ඊයේ දින තුළ පමණක් එම දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 459 දෙනෙකු වාර්තා වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,13,13,409කි. ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 2,76,11,403 දෙනෙකු වාර්තා වෙයි. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 1,38,38,873 දෙනෙකුද, බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් 95,24,640 දෙනෙකුද, රුසියාවෙන් කොරෝනා ආසාදිතයින් 39,83,197 දෙනෙකුද වාර්තා වෙයි. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23,28,060කි. ඇමරිකාවෙන් කොරෝනා මරණ 4,74,903 දෙනෙක් වාර්තා වෙයි. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 2,31,561ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 1,66,200ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,55,114ක්ද වාර්තා වෙයි. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,12,465කි. ලෝකයේ කොරෝනා ආසාදන වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 7,85,50,659කි. ඇමරිකාවෙන් සුවය ලැබූ 1,73,50,5
54,388 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. ඉන්දියාවෙන් වාර්තා වන සුවය ලැබූ සංඛ්‍යාව 1,05,33,076කි. බ්‍රසීලයෙන් සුවය ලැබූ 83,97,187 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙයි. දැනට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කෑගල්නුවරේ සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව හෙට දිනේදී 300 දක්වා ඉහළ නැංවෙයි. දිවයින විවිධ ප්‍රදේශවලින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත ප්‍රතිකාර මධ්‍යස්ථාන විධිමත් පරිදි ලබා දීමට රජය මේ වන විට කටයුතු කර ඇත. සෑම ආසාදිතයෙකුටම ගිලන් ඇඳක් සහිත පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. මේ මාස අවසානයේ හෝ ලබන මාස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මීට අදාළ සාකච්ඡා සෞඛ්‍ය බලධාරීන් සමග සිදු කර අවසන් බව මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පවසයි. මේ සම්බන්ධයෙන් අනුරාධපුරයේදී මාධ්‍ය කරුණු දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ගුරුවරුන්ට යම්කිසි ආරක්ෂාවක් ලබා දීම ඉදිරි අධ්‍යාපන කටයුතු වැදගත් වන බවයි. අධීර කීපයක් යටතේ මෙසේ ගුරුවරුන්ට එන්නත ලබා දීමට පියවර ගැනේ. ශ්‍රී ලංකාව සහ එහි නායකත්වය අපකීර්තියට පත් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන උත්සාහයට නොරවටන ලෙස ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරිසිංහ මහතා එක්සත් ජනපද පාර්ශ්වකරුවන්ට දැනුම් දෙයි. එවැනි දුර්මත පදනම්ව රට පිළිබඳ වැරදි අදහස් දැක්වීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටී. ලෝම මේ වන විට කොරෝනා අවදානම හමුවේ අඩපණ වී ඇත. ශ්‍රී ලංකා රජය සාධනීය කරුණු රැසක් මත පදනම්ව ජනතාව ආරක්ෂා කර ගැනීමෙන් රට සංවර්ධනය කිරීමේ කටයුතු සිදු කරයි. එය සැබවින්ම අභියෝගයකි. අභියෝග ජය ගනිමින් ජනතා ගැටලු උදෙසන ලබා දීමට රජය ක්‍රියා කරන බව රවිනාථ ආරිසිංහ මහතා පවසයි. වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිශ්‍රයේ පැවැත් වූ ඇමරිකානු නියෝජිත පිරිසක් අමතමින් ආරිසිංහ මහතා මේ අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ 73 වන දහස් සැමරුම් වෙනුවෙන්ද උත්සවයක් තානාපති කාර්යාලයේ පවත්වා තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාම ණය විවිධ වුවමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. යළිත් ප්‍රවෘත්ති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් එම පක්ෂයේ නොවන කිසිවෙකුට තීන්දුව తీරන ගත නොහැකි බව එම පක්ෂයේ ලේකම් සාගර කාර්යවසම් මන්ත්‍රීවරයා පවසයි. පසුගියදා ඉමලිරන් අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය. මේ රටේ යුද්ධය දිනපු මේ රට සංවර්ධනය කරපු මේ රටේ ජනතාව ආදරය කරපු නායකයා බොරු චෝදනා කරලා වැරදි විදිහට ජනතාව නොමග යවලා පරාජය කරලා ගෙදර යවුවට පස්සේ එතුමා වටා එකතු වෙන ජනතා බලවේගයේ සමග ඒ නායකත්වයේ වටා ගොඩනැගුණු ඒ මහා ජන බලවේගයේ කූට ප්‍රාප්තිය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට නිර්මාණය වෙන්නේ. අපේ පක්ෂයෙන් අපි ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයෙක්. ඒ අපේක්ෂකයා නම් කරේ අපේ නායකයා. එතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළා ජනාධිපතිවරයා හැටියට මේ රටට සේවය කරනවා ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ කාරණය මේ රට වෙනුවෙන් ඉෂ්ට කරමින් ඉන්නවා. නමුත් අපේ පක්ෂ නායකත්වය අපිට දේශපාලන වාසි වලට ඒ වගේ කුහක තැනකට යන්න ඒ වගේ දෙයක් කරන්න අපි සූදානම් නැහැ කියන එක මම හිතන්නේ මේ රටේ ජනතාව ඒ කාරණාව අනුමත කරයි කියන එක. මාධ්‍ය හමුවට එක්වූ සංජීව එදිරිමාන මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ සමග සහයෝගයෙන් දේශපාලන කටයුතු සිදු කරන බවයි. ඉතා කෙටි කාලයකින් විශාල දේශපාලන ජයග්‍රහණයක් ලැබිය හැකි පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමට නායකත්වය ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතායි. අනෙකුත් පක්ෂවලටද එම පක්ෂය තුළ ඉඩක් ලැබුණේ මේ හේතුවෙන් බව සංජීව එදිරිමාන මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අතර අභ්‍යන්තර ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතැයි එම පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පවසයි. ග්‍රාමීය ජනපදනෝ මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසකල්මාකාරීත්වයක් යොදන නායකත්වයක් ඇතැයිද රේණුක පෙරේරා මහතා මාධ්‍ය හමුවේදී පැවසිය.
මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට සිට 12 වෙනිදා දක්වා පැවැත්වීමට කතානායක මහින්ද අබිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කාර්ක සභාව තීරණය කර ඇත. කොරෝනා අවදානම හේතුවෙන් මීට පෙර සභාවාරය දින 2කට සීමා විය. මේ අතර හෙට පෙරවරු 9 සිට මධ්‍යහන 12 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආමු PCR පරීක්ෂණ කරන බව සඳහන් වෙයි. ඒ සඳහා සම්බන්ධ වී සිය සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කාල සීමාවන් පිළිබඳ නිර්ණය කෙරේ. පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සහ නොපැවැත්වෙන කාල සීමාවලදී සතියකට වරක් පාර්ලිමේන්තු සංකීර්ණයේ PCR පරීක්ෂණ පැවැත්වෙයි. 2020 ජනවාරි 13 වෙනිදා සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් වරට 190 දෙනෙක් ජනවාරි 25 වෙනිදා 25 වෙනිදා PCR පරීක්ෂණ වල සහභාගී වූ අතර සියලු දෙනා ආසාදිත නොවන බව තහවුරු වී ඇත. මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් හෙට දිනේදී දැඩි සෞඛ්‍ය හොඳේශලානුතව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන බව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන අප විශේෂ නියෝජිත එදිරිවීර ගුණසේකර පවසයි. විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මේ කාලවකවානුව තුළ පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා ක්‍රමවේදයක් පවත්වාගෙන යනවා. ඒ අනුව හෙට දවසේදී පාර්ලිමේන්තුව තුළ ආඹු PCR පරීක්ෂණ පැවැත්වීමට සීලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන සීලු ගරු මන්ත්‍රීවරයන්ට ආරාධනා කර සිටිනවා එම PCR පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕන වර්තමාන කොවිඩ් තත්ත්වයේ තුළ හෙට දිනේදී ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාර පාර්ලිමේන්තු රැස්වීම ඉතාමත්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ ඉදිරියට ක්‍රියාත්මක කිරීමටයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. මම ජාතික ගුවන්විදුලිය වෙනුවෙන් ඉදිරිවීර ගුණසේකර. තේවතු හිමියන්ට තේවගා කිරීම සඳහා ලබා දෙන සහනාධාර මුදල් රුපියල් 5 ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 7.5 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. අප කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊට අදාළ ඇමති මණ්ඩල පත්‍රිකාව එළඹෙන සතියේදී ඉදිරිපත් කරන බවයි. වැඩිදුර අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක පමණ විදේශ විනිමයක් ගේන්න හැකියාව ලැබුණා. අපේ තියෙන ප්‍රමිතිය ආරක්ෂා කරගැනීමෙන් ඉදිරි කාලයේදී නිෂ්පාදනය වැඩි කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ, ඉලක්කය වෙන්නේ. ඉතින් ඒ කාර්යය අපි ඉෂ්ට කරන්න පෙළ ගැහිලා ඉන්නවා. ඇත්තටම පසුගිය වර්ෂයේදී අපිට බලපාපු එක ගැටලුවක් තමයි තේ පොහොරවල හිඟයක් තිබීම. ඒකට හේතුව පසුගිය රජය විසින් පොහොරවලට අවශ්‍ය කරන ඒ ණය ගෙවලා තිබ්බ නැති එක හේතුවක්. ඊළඟ කාරණේ තමයි පසුගිය වර්ෂයේදී වගා කරපු ප්‍රමාණය වැඩි වුණා. අනෙක් පොහොර වගේම තේ පොහොර වලත් අවශ්‍යතාවය වැඩි වුණා. ඒක තමයි හේතු වෙලා තියෙන්නේ. නමුත් අපි මේ වර්ෂයේදී ඒ කාරණේ අභියෝගය වෙනුවෙන් අපේ ගැටලු තියෙනවා විසඳගෙන තියෙන්නේ. මේ වර්ෂයේ මාසිකව අවශ්‍ය කරන පොහොර ටික ලබා දෙන්න අපිට පොහොර අමාත්‍යාංශය මගින් කටයුතු කරනවා. සෞභාග්‍ය දැක්ම ව්‍යාපෘතිය යටතේ පාක් ඇන්ඩ් රයිඩ් සුඛෝභෝගී බස් රථ සේවාව දැන් සාර්ථකව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවනාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පවසයි. මගින් 1600කට පමණ මෙමගින් පහසුකම් සැලසේ. මාර්ග 4ක ධාවන කටයුතු දැන් ක්‍රියාත්මකයි. වැඩිදුර අදහස් දක්වන පණ්ඩුක ස්වර්ණහංස මහතා තමන්ගේ පෞද්ගලික වාහන භාවිතා කරමින් කොළඹ නගරයට ඇතුල් වෙන ජනතාවට ආරක්ෂාකාරීව එම වාහන නතර කරලා සුව පහසු තමන් බලාපොරොත්තු වෙන බස් රථයක් ලබා දීලා තියෙනවා. දිනෙන් දින මෙම බස් රථවල සේවාව ලබා ගන්න පැමිණෙන ජනතාව වැඩි වීමක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම කාල් කරලා තබන වාහන ප්‍රමාණයත් වැඩි. එම නිසා මේක යම්කිසි ප්‍රගතියක් සාර්ථකත්වයක් ලබාගෙන තියෙනවා. මේකකින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන ආකාරයටම වාහන තදබැද අවම කරලා හැකි ඉක්මනින් තමන්ගේ සේවා ස්ථානට පැමිණීමත් එම වාහන වලින් සිදුවන පරිසර දූෂණ අවම කිරීමත් කියන එක අපි බලමු. ඒ වගේම මම ජනතාවට ආරාධනා කරන්න කැමතියි අපේ බස් සේවාවත් එක්ක එකතු වෙන්න. එමගින් ඔබලාගේ රට වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම මේ අවස්ථාවේදී ඉටු කරන්න. එමගින් ඔබලටත් මතු පරම්පරාවටත් සුව පහසු පරිසරයක් උදා කිරීමේ හැකියාව තියෙනවා. අවශ්‍යතාවය අනුව ඉදිරියට අපි සමීක්ෂණ කරලා තවත් මාර්ග කිහිපයක මෙම සේවාව ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දීප ව්‍යාප්තව විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 104 වැන්න ඌව පරණගම අමගස්තෝව ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේදී අද සිදු කෙරෙයි. ඒ පිළිබඳව හස්තක්වන ඒ විහාරාධිපති සියම් මහනිකායේ මල්ලතු පාර්ශ්වයේ ඌව මහදිසාය ප්‍රධාන සංඝනායක පූජ්‍ය අමගස්තෝව ශ්‍රී ඥානවිමල ස්වාමින් වහන්සේ අපේ රටේ විහාරස්ථානවල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විසුරුවා හරිනු ලබන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනා මාලාවේ
104 වැන්න ඌව පරණගම මැතිවරණ කොට්ටාසේ අමගස්ලෝව ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ සිට විසුරුවා හරිනු ලබන බව සතුටින් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මෙම පිරිතේ ආනුභාවයෙන් අපේ රට තුළ පැතිරී ඇති කොරෝනා වෛරසයේ දුරින්ම දුරු වෙමින් සියලු දෙනාටම නිරෝගී සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි. මෙම මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව මෙදින සවස 6:30 සිට සියලු දෙනාම ඊටම ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කොට නිරෝගී සුව අත්තර ගන්නා ලෙස ඊටමත් කාරුණික සිහිපත් කිරීමට කැමැත්තෙමි. ත්වන් සරණයි. රතන සූත්‍ර සජ්ජායනයේ පස්වරු 6:30 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ විසිරුවා හැරේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගමේ අමෘතා හඳුන්කෝරු මීට සංනිවේදන දායකත්වය සපයයි. මීළඟට ප්‍රමුඛ පුවත. මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාමණය විවිධ වුවමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. මෙච්චර අඩු පොලියකට අපේම දරුවෝ වගේ අපට සැලකිල්ල. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියාව. කොරෝනා වෛරසයේ බලපෑමෙන් සංරෝධයෙන් මුකර ඇති වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. මේ අතර බස්නාහිර ප්‍රාන්තයෙන් පිටත ප්‍රදේශවල කොරෝනා ආසාදිතන්ගේ වාර්තා වීම 3 ගුණයකින් ඉහළ ගොස් තිබේ. මාර්තු මාස 1 වෙනිදා සිට ස්ථාන 4000කදී කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ වෙයි. එහිදී වයස අවුරුදු 30ත් 60ත් අතර පිරිසට ප්‍රමුඛතාවය හිමි වේ. මධ්‍යස්ථාන 4000ක් පිටුීමේ කටයුතු කඩනමින් ආරම්භ කර ඇතැයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය පවසයි. දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වන ආකාරයට සැලසුම් සකස් කර ඇතැයි රාජ්‍ය ඇමතිවරිය පවසයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. වත්තල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද රාත්‍රී 10 සිට පෙරවරු 4 දක්වා හෙට පස්වරු 4 දක්වා පැය 18 කාලයක් ජල සැපීමත් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ ජල කාන්දුව සිදු කෙරෙයි. ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, වැලියමුණ පාර, බලගල, බලගහදුව, මර්දාන පාර, ඇලකන්ද සහ හැඳල පාරේ කොටසකට මෙසේ ජල සැපයුම අත්හිටුවේ. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. හිමාලය කඳුවැටි ආශ්‍රිත ග්ලැසියර් තට්ටුවක් කඩා පැටීමෙන් උතුරු දිග ඉන්දියාවේ 14 දෙනෙක් මිය ඇති. පොත්ගලෙන් 150 දෙනෙකු අතුරුදහන් වෙතයි වාර්තා වේ. අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. උත්තරකන්ද ප්‍රදේශයේ බලාගාරයේ කම්කරු පිරිසක් මෙම අනතුරට පත් වූහ. විශේෂ ගුවන් මෙහෙයුම්ද ක්‍රියාත්මක බව ඉන්දිය මධ්‍යම රජය පවසයි. බලාගාරයේ සේවකින් 25 දෙනෙකු නිර්පද්‍රිත මුදා ගැනීමට සමත් වූ බවද ඉන්දිය රජය කියයි. මියන්මාර් හමුදා පාලනය සිවිලිස්යන්ගේ උද්ඝෝෂණ පාලනයට දැඩි පියවර ගෙන තිබේ. මේ වන විට සමාජ මාධ්‍ය ජාල අවහිර කරමින් මියන්මාර් ජනතාව ගෝලීය වශයෙන් හුදකලා කිරීමට එරට හමුදා පාලනය කටයුතු කර ඇත. ඊට එරෙහිව රටේ ජනතාව දහස් ගණනින් අද දිනේදී උද්ඝෝෂණ තවන ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. එම උද්ඝෝෂණ ඉතිහාසයේ මියන්මාරෙන් වාර්තා වූ දැවැන්තතම උද්ඝෝෂණය බවද එම විදේශ වාර්තා සනාථ කරයි. හිටපු නායිකා අවුන් සාන් සූකීගේ පාලනය යළි ස්ථාපනය කරන ලෙසත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සනාථ කරන ලෙසත් ඉල්ලා එම උද්ඝෝෂණය පැවැත්වෙයි. පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත් අපේ දේ. පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහනදායී පොලි මත ණය ලබා දෙන බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මාධ්‍ය හමුවේදී නැගෙනහිර ජැටිය පිළිබඳවද ඇමතිවරයා අදහස් පළ කළේය.
වැඩිදුරට අදහස් දැක්වූ අමාත්‍යවරයා. පුද්ගලික බස් අත හිමියන්ගේ සංගම් වලටත් තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා සාකච්ඡා කරලා ඒක විසඳ ගන්න කියලා. එහෙම නැතුව ඒ අය වැඩ වර්ධනය කරයි කියලා මගේ ජනතාවට යම්කිසි අසහනයක් වෙන්න අපි කිසිම අවස්ථාවක ඉඩ දෙන්නේ නැහැ. අපේ දුම්රිය දේවේ සේවක අබාතු ගොඩක් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අට සමත් අය රජේ බඳවා ගත්තාම මේ වැඩි කොටසක් අපිට ලැබිලා දීලා උපාධාරීන්ගේ වැඩි කොටසක් අපිට ලැබලා දීලා ඒ අඩුව පුරුමහන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි ගාඩ් මහතුරුත් එක්කත් අපි සාකච්ඡා කරනවා එහෙම තත්වයකට යන්න නොදී දුම්රිය මගී ප්‍රවාහනය වෙනුවෙන් ශක්තිමත්ව පවත්වාගෙන යන්න. ක්‍රීඩා පුවත් පාකිස්තානයේ සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 95කින් ජය ලැබීමට පාකිස්තානය සමත් විය. පළමු ඉනිස් සඳහා පාකිස්තානයේ ලකුණු 298ක්ද දෙවැනි ඉනිස් සඳහා ලකුණු 272ක්ද රැස් කළේය. පළමු ඉනිස් සඳහා ලකුණු 274ක් රැස් කළ දකුණු අප්‍රිකානු පෙළට දෙවැනි ඉනිස් රැස් කළ හැකි වූයේ ලකුණු 201ක් පමණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකා විදේශ ඒජන්සි ආයතනයේ කාර්යාලයක් යාපනයේ නගරයේ ආරම්භ කෙරෙයි. යාපනයේ තැපැල් වීදියේ අංක 56 දරන ස්ථානයේ ඒ ස්ථාපිත කෙරේ. මෙමගින් උතුරු පළාතේ විදේශ රැකියා අපේක්ෂා කරන පුද්ගලයන්ට සේවා සැලසෙන බව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති සුදත් අබේසිංහ මහතා පවසයි. ලබන 15 වෙනිදා පෙරවරු 10ට ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ නෙළුම්කලම් වැව ප්‍රතිසංස්කරණය කෙරේ. එය යාපන දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. මේ අර්ථයේ වැව් 87ක් ප්‍රතිසංස්කරණයට කටයුතු කර ඇත. යාපන දිස්ත්‍රික්කයේ වගා කටයුතු රැසකට මෙමගින් ඉඩ සැලසේ. වගා කටයුතු වලින් බැහැරව සිටින යාපනයේ ගොවීන් විශාල පිරිසකට මින් ජීවනෝපාය සැලසෙන බව වාරි මාර්ග අමාත්‍යාංශය කියයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමු පළාතේත් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. දිවයින සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බව දෙපාර්තමේන්තුව කියයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල වතුකම්කරු දෛනික වටවරු රුපියල් 1000යි පරිපාලක සභාව තීරණය කරයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දෙදින සංචාරයක් සඳහා 23 වෙනිදා දිවයිනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් එම පක්ෂයේ නොවන කිසියෙකුට තීන්දුව తీරනගත නොහැකි බව පක්ෂ නායකත්වය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවට එරෙහි දුර්මත බැහැර කරන්නයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා එක්සත් ජනපද පාර්ශ්වකරුවන්ට දැනුම් දෙයි. මියන්මාරයේ හමුදා පාලනයට උද්ඝෝෂණ මර්ධනයට දැඩි පියවර. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.
අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.